දැන් අපි අද තියෙන්නේ චත්තාලීස මහා විපස්සනාවේ පළවෙනි විපස්සනා කොටස නැත්තම් පළවෙනි කාරණේ වශයෙන් ගත්තේ අනිත්‍ය කියන නැත්නම් අනිච්චා කියන ස්වභාවය. දැන් අපිට අද තියෙන්නේ දුක්ඛා කියන ස්වභාවය ගන්න. දුක් කියන ස්වභාවය. ඉතින් දුක කිව්වහම අපි දන්නවා දුක පිළිබඳව පංච උපාදානස්කන්ධේම දුකක් වශයෙන් දකින්න කියන එක තමයි මෙතන පෙන්වන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට මේ සාමාන්‍ය ආකාරයකින් පවතිනා වූ දුකක් තියෙනවා. ඊට එහාට ගිය දුකේ ගැඹුරු අවස්ථාවක් කුත් පවතිනවා. සම්මුතියෙන් අපි දුකයි කියලා කතා කරන ටිකක් තියෙනවා. ඊට එහාට ගිය පරමාර්ථයෙන් දුකයි කියන ටිකකුත් පවතිනවා. සම්මුතියෙන් දුකයි කියන එක මේ කවුරුත් දන්නවා. ඉස්සෙල්ලා භාවනා මානසිකාරේ ඒ ටික අපි දකින්න ඕන. ඊළඟට තමයි පරමාර්ථ කියන තැනට ගිහිල්ලා කියන්නේ දුක්ඛය ගැඹුරෙන්ම දකින්නේ. ඒ අනුව දැන් මේ සත්වයකට ජීවත් වෙනකොට මේ ජීවිතේ පවත්වාගෙන යෑමේදී මේ කය නඩත්තු කිරීමේදී බොහෝ දුක් වලට පත් වෙන්න වෙනවා. අපි ඉස්සලා කායිකව තියෙන දුක් ටික ගත්තොත් ඊළඟට මානසික තියෙන දුක ගත්තොත් කායික වශයෙන් මේ කයට නිතරම පිපාසය හැදෙනවා. උපන්දා ඉඳලා දැන් අපි කොච්චර වතුර බීවද නිතරම කුසගින්න හැදෙනවා. අඩුම දවසකට වේල් 3ක්වත් 2ක්වත් මේකට දාන්න ඕන. කවන්න ඕන, පොවන්න ඕන. සාමාන්‍යයෙන් අපි වේල් 3ක් තමයි ප්‍රධාන වශයෙන්. ඊට අමතරව ඉතින් අතුරුපස නේද? අතුරුපස කියන්නේ ප්‍රධාන එකට දෙකට මැදින් ගන්න එකටනේ. අපි ඉතින් අතර අතුරුපස කියලා කියන්නේ ඔව් අර හාමුදුරුවෝගේ ප්‍රධාන දාන වේල එක්කම ගන්න එකටනේ. ඒකත් ඉතින් ප්‍රධාන කෑමට නෙවෙයි හින්දා අතුරුපස කියන්න පුළුවන් ඉතින්. හැබැයි ඉතින් උදේ දවාලේ අතරෙන් ගන්න එක තමයි අතුරුපස. අපි ඉතින් අර කැවිලි පෙවිලි වලට තමයි අතුරුපස කියන්නේ. ඉතින් එතකොට දැන් ඔය කෑම අපිට කෑම ගන්න ගියාම කෑම තුල ලොකු දුකක් අපිට තියෙනවා. ඒ කෑම වලත් Taman කැමති ඒවා තියෙනවා, අකමැති ඒවා තියෙනවා. ඊට පස්සේ ඒ කෑම වල සමහර විට හොඳට පෙනෙන්න තිබ්බට රස එහෙම නැත්තම් දුකයි. ඇහැට හොඳ ලස්සනට තිබ්බට රහ නැත්තම් මූණ මෙරි කරගෙන තමයි දකින්නකොට ආසාවට බෙදා ගන්නවා. බෙදාගෙන ඉල දැන් විසික් ගන්නත් බෑ. ඉතින් දුකෙන් තමයි කන්නේ. හොඳට තිබ්බොත් අනුභව කරනවා. සමහර විට වැඩියෙන් අනුභව කරොත් මහා දුකක් හට ගන්නවා. ඊට පස්සේ ඒ කාපු දේවල් පෑ කීපයක් යනකොට දිරවා යනවා. ඉතින් ආයෙත් මේකට අනුභව කරන්න ඕන. ඒවා අපි අනුභව කරනකොට හිතනවා අපිට රසවත් කෑම, හොඳ කෑම
කණ්ඩ ලැබෙන එක ලොකු වාසනාවක්. අද නම් කෑම වේල කොහොමද? අද නම් හොඳයි නේද? කිය රස කර කර මේකට ඉතින් ඉතුරු වෙන්නේ නැතුව මේකට දාගන්නවා. හැබැයි තේරෙන්නේ රස කර කර කණේව්වාගෙන් ඇඟ ඇතුලේ මල මූත්‍ර පිරෙන්නේ කියලා. මල මූත්‍ර පිරෙන්නේ කියලා තේරෙන්නේ. මල මූත්‍ර පිරෙන්නේ කියලා තේරෙනවා නම් අඩුවෙන් තමයි යෝකට දාගන්නේ. යාත්‍රාජමේ භවිස්සති කියන තැනින් යැපෙන්න විතරක්. ජීවත් වෙන්න විතරක්. අපි ජීවත් වෙන්න නෙවෙයි අර හොඳට කන්නේ. හැබැයි කන ඇටයක් පාසා මලයි මූත්‍රායි පිරෙනවා ඇතුලේ. ඊරසේ මල මූත්‍ර පිරිච්චා පහ කරන්න ගියාම ඊට වඩා දුකයි. පහ කරන්න සුදුසු ස්ථාන හොයා ගන්න ඕන. සුදුසු ස්ථාන නැත්තම් වැසිකිලි නැත්තම් පහ කරන්න ගියාම හරිය ප්‍රශ්න. සමහරුන්ගේ රෝග තියෙනවා. මූත්‍රා යන්නේ නැහැ. සමහරුන්ගේ මල පහ වෙන්නේ. ඉතින් බඩ අල්ලගෙන නේ බොහෝ විඳවනවා. ඉතින් එතකොට ඒ කාපු දේවල් පිට කිරීමේදී මහා දුකකට පත් වෙන්න වෙනවා. ඊළඟට ඒ පිට කිරීම දුකක් කියලා නොකා හිටියොත් ඊට වඩා දුකක් හට ගන්නවා. නොකා හිටියොත් ඊට වඩා දුකක් හට ගන්නවා. ඊළඟට කෑම බීම නම් ඉබේ ලැබෙන්නේ නැහනේ. හොයන්න ඕන. ආහාර හොයන්න ඕන. ආහාර හොයන්න රැකී ආරක්ෂා කරන්න ඕන. ගිහියන්ට නම් රස්සාවක් කරන්න කුඩා කාලේ නිදි මරමර පාන්දර 3ට 4ට නැගිටලා රාත් එක්ක නිදි මරාගෙන පාඩම් කරන්න ඕන. පාඩම් කරලා විභාග පාස් කරන්න ඕන. සමහරට විභාග පාස් වුණත් රැකියාවල් නැහැ. නේ? දුකයි. ඊට රැකියාවල් පස්සේ හොය යන්න ඕනේ මැති එමෙතුරු ගාන හිටන්. එහෙන් දුකයි. ඉතින් ඒ විදිහේ ඒ රැකියාව ලැබුණොත් ඒ රැකියාව ලැබුණේ බොහෝ ඈත. සමහර විට ඒ ප්‍රමාණයට මුදල් නැහැ. බොහෝ ප්‍රශ්න. කුමන රස්සාවක් වුණත් ගොවියෙකුට නම් බොහෝ දුක්. හොඳට ඉගෙන කියාගත්තොත් උසස් රස්සාවල් තියෙනවා. ඒ වගේත් ඉතින් නිදි මරාගෙන රෑ වෙනකන් එළි වෙනකන් නිදි මරාගෙන බොහෝ වෙහෙසි දුක් රස්සාවල් කරනවා. හොඳට ඉගෙන කියාගත්තේ නැත්තම් සමහර විට ගොවිතැන් කරනකොට අර මඩේ බැහැලා එක පුරා මේ ජරාව ගාගෙන සත්තුන්ගේ ජරාව තියෙනවා, කටු වැනෙනවා, සර්පයෝ වගේ දෂ්ට කරනවා, අවුවෙන් පීඩන, වැස්සෙන් පීඩන, පින්නෙන් පීඩන, ඊළඟට ඒවා පැල් ආදී රකින්න ඕන. මේ කෑම ටික හොයාගන්න කරන වෙහෙස. ඔය විදිහේ මහා වෙහෙසක් දරන්න ඕන. කුඹුරට වගා කරපු දවසේ ඉඳලා අස්වැන්න ගන්නකම් කෝටි ගාණක් සත්වයෝ මරන්න ඕන. එක කුඹුරක් වගා කරපුවාම මේකට ඔය නොඑක් කීඩෑව වගේ සත්තු බෝ වුණාම මැස්සෝ දහස් ගාණක් ඉගිල්ලා යනකොට මොකද කරන්නේ? ඔන්න කෘමිනාශක ගෙනල්ලා ගහනවා. එතන කෝටි ගාණක් මරලා දානවා. නේද? තොර මහා දුකක් ගොවියන්ට ගත්තොත්. ඊටත් වඩා තව වඩු වැඩ කරන්න ඕන, මේසෙන් වැඩ කරන්න ඕන, අනුන්ගේ බැල මෙහෙවරකම් කරන්න ඕන. සමහරු ඉන්නවා භයානක දේවල් කරනවා. ගස් නගිනවා, ඊළඟට කළුගල් කඩනවා, මහ පාරවල් වල වැඩ කරනවා. සමහරු ගස් ඉරනවා. සමහරට එතකොට ඒ කියත් වලින් අතපය කැපිලා යනවා. සමහරු අලි බලා ගන්නවා. භයානක රස්සා. අලියට කණ්ඩ දිදිනලා සමහරට ඒ අලියම ගහලා මරලා දානවා. ඒ වගේව තියෙනවා. ඒ වගේ භයානක රස්සා.
කොච්චරද කියනවනම් අවසන් වෙනකොට කුණු කාණු අදින්න නගර සභාවේ පවා වැඩ කරන්න වෙන වැසිකිලි පවා සුද්ධ කරන්න වෙනවා. නේ? අසූචි අදින්න වෙනවා. කුණු ගොඩවල් අදින්න වෙනවා. ඔය ඔක්කොම කණ්ඩ තමයි ඉතින්. නේ? සමහරු මහා මංගවල් වල වැටිලා සිංගමනේ දෙනවා. වචන වලින් කියන්න බැරි මහා ආදීනව ගොඩක්. ඉන්න නනන්නේ වැස්සට තිබෙනවා. මහා දුක්. ඒ ජීවත් වීම සඳහා ආහාර හොයන්න කියලා. ඊළඟට ඒත් බැරි වෙනකොට සමහරට හොරකම් කරනවා, වංචා කරනවා, සත්තු මරනවා, මාළු අල්ලනවා, මුහුදේ ගිහිල්ලා. බැව්වල ගිහිල්ලා මාළු අල්ලනවා. සත්තු දඩයන් කරනවා, සත්තු මරනවා. තව සොරකමේ යෙදෙනවා. සොරකමේ ගියාම අයිතිකාරයන්ට අහු වුණොත් දසවද දෙනවා. සමහර විට අහුවෙන එකෙන් කොටලා මරලා දානවා. මහා අනතුරක්, මහා භයානකයි. ඒ වගේ දේවල් කරන සමහරවල් පාතාලේ වැඩ කරනවා, කොන්ට්‍රැක්ට් අරගෙන මිනි මරනවා. ජීවත් වීම සඳහා ඔය ඔක්කොම කරන්නේ. ඊළඟට භයානක සමහරු රාරක්කු වැරදි ක්‍රමයට මත්පැන් පෙරනවා, විකුණනවා, නිදහං හාරනවා, හොරට ගස් කපනවා, නොඑක් බොහෝ අකටයුතුකම් කරනවා ඒ ආහාර හොයාගන්න. ඊළඟට වස්ත්‍ර හොයන්නත් ඒ වගේම දුක් විඳින්න ඕන. අර විඳින දුකම ඒ වස්ත්‍ර හොයන්න. ඊළඟට වාසස්ථාන. ගෙවල් දොරවල් හදන්න මොනතරම් වෙහෙසෙනවද? ඉඩම් ගන්න වෙහෙසෙනවා, ගෙවල් හදන්න වෙහෙසෙනවා, ඒවා ණය ගන්නවා, ඒ ණය ගෙව ඉන්නවා. සමහර විට දරුවා මව්කුසට ආපු දවසේ තමයි ඉඩමක් කරගෙන ගේ හදන්න පටන් ගත්තේ. දැන් දරුවෝ බන්දලා දීලා දැන් මුණුබුරොත් ඉන්නවා. තාම ගේ ටයිල් ටික අල්ලන්නේ, තාම ස්ලැබ් එක දාලා උඩ කම්බි ටික දිරනවා. ඒත් තේරෙන්නේ නැහැ. ඉතින් විඳවනවා. ඉතින් ওই විදියට වාසස්ථාන ප්‍රශ්න, කෑම බීම ප්‍රශ්න, ඇඳුම් පැළඳුම් ප්‍රශ්න. ඊට පස්සේ සීතලෙන් බොහෝ දුක් වෙනවා. සීතල වැඩි වෙනකොට, රස්නේ වැඩි වෙනකොට, වැස්ස වැඩි වෙනකොට, නායම්, සුලිසුලං, කුණාටු බොහෝ දුක් මේ සත්‍යයට තියෙනවා. ඉතින් මේ ඔක්කොම දුක් විඳවනවා. ඊළඟට මේ සත්‍යයට කායික වශයෙන් පවත්නා වූ දුක්. දැන් ඔන්න අපි ඉඳගෙන ඉන්නවා. එක විදිහකට ඉන්න බෑ. අනෙක් පැත්තට ඉරියව්ව මාරු කරනවා. ඒ ඉරියව්වෙ ඉන්න බෑ, අනිත් පැත්තට මාරු වෙනවා. හිටගෙන ඉන්න බෑ එක දිගට. ඉඳගෙන ඉන්න බෑ එක දිගට. නිදාගෙන ඉන්න බෑ එක දිගට. ඇවිදින්න බෑ එක දිගට. වෙහෙසයි. හැමතැනම දුක්. තව භයානක රෝගාබාධ හැදෙනවා. මව් කුසේ ඉඳලා මරණය දක්වාම භයානක රෝගාබාධ වැළඳෙනවා. ඒ රෝගාබාධ වලට ප්‍රතිකාර කර ජීවිතේම දුකෙන් ඉන්න වෙනවා. ඊළඟට වයෝවෘද්ධ වෙනවා. වෘද්ධ වුණාම බොහෝම දුක්ඛිතයි. මල මූත්‍ර ඇඟේම ගිහිල්ලා මහා වෙහෙසක්, මහා දුකක් විඳිනවා, මැරෙනවා. මේ විදිහේ මහා දුක් විඳින්න වෙනවා. දරුවෝ හින්දා. දරුවා මව් කුසට ආපු තැන ඉඳලා අම්මා කෙනෙක් 9 මාසයක් බොහෝ දුක් විඳිනවා. අතපය දිමිලා දරුවා ඉපදෙන්න ලං වෙනකොට ඉඳ ගන්න බෑ, නැගිට ගන්න බෑ, ඇවිදින්න බෑ, කන්න බොන්න බෑ. මහා දුකක්. ඊළඟ දරුවා බිහි වෙනකොට මහා දුකක්. පියත් මානසිකව මහා විදිහට විඳවනවා.
සමහර ඉපදෙනකොට මැරෙනවා. මව්කුස ඇතුලේ මැරෙනවා. නහ බඩවැල් වලට පැටලෙනවා සමහර විට. ඔන්න ඔය විදිහේ උප්පත්තින්. ඒ නිසා වේදනයි. ඊළාට මව්කුස ඇතුලේ 9 මාසයක් ඉඳීම තුල මහා වේදනාවක් අපහසුාවක් දුකක් විඳින්න වෙනවා. කායික වශයෙන්. තුවාල හැදෙනවා සීරීම් මේ ශරීරේ සමහර විට රෝග හැදෙනවා රූප කලාප වැඩියෙන් ඇති වෙනවා. එතකොට තමයි ඔය බෙල්ලෙන් ගෙඩියෙන්නේ සෛල වැඩියෙන් වර්ධනය වෙනවා. බෙල්ලේ ගෙඩියනවා කකුලේ ගෙඩියනවා බඩේ ගෙඩියනවා කොන්දේ ගෙඩියනවා. ඒවට පිළිකාගෙන ඔළුවේ ගෙඩියනවා ඊළඟට. ඉතින් මේවා නඩත්තු කරන්න මේවා හොඳ කරගන්න වෛද්‍යවරු හොයාගෙන යන්න ඕන. ඒවට වියදම් කරන්න ඕන. බෙහෙත් හේත් ගන්න ඕන. සීමාවක් නැහැ. ඊළඟ සමහරට දරුවෝ සලකන්නේ. දරුවෝ හිතුවක්කාර වුණා. හරියට ඉගෙන ගත්තේ නැහැ. උපන් දරුවෝ සමහර විට ওই පැත්තට යනකොට මානසික දුක්. සමහරට ඉපන් දරුවෝ මන්ද බුද්ධිකයි කොරයි බිහිරි යන්දයි. ඒ නිසා දුක්. ඊළඟට අම්මා තාත්තා නිසා දුක්. අම්මා තාත්තා පෝෂණය කරන්න නඩත්තු කරන්න ගිහිල්ලා එන් දුක්. හැබැයි ඒක දුකයි කියලා අතෑරියොත් පවක්. කොහොමද ඒ ඇලීම බැඳීම නිසා මව්පියෝගේ අභාවයෙන් මව්පියන්ට ලෙඩවීමෙන් දුක් වෙනවා. නානා විදිහේ. ඊළඟට ස්වාමියා නිසා භාර්යාව නිසා. විවාහ වෙච්ච දවසේ ඉඳලා ස්වාමියායි භාර්යාවයි දෙන්න දෙමල්ලෝ ඉන්නෙම සැකෙන්. නෝනා ඉන්නේ මහත්තයා ගැන සැකෙන් මහත්තයා ඉන්නේ නෝනා ගැන සැකෙන්. ඒක මැරෙනකන් නැති වෙනවද? මැරෙනකන් නැති වෙනවද? නෑ. මැරෙනකන් තියෙනවා. තමන්ගේ භාර්යාව වෙන පුරුෂයෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කොත් ඔන්න සැකයි. තමන්ගේ ස්වාමියා වෙන පුරුෂයෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කොත් ඕන් සැකයි දුකයි. ඒක මැරෙනකන් අයින් වෙන්නේ නැති. ඊළඟට බොහෝ ප්‍රශ්න ගිහි ගෙවල් ඇතුලේ. භාර්යාව බයිනවා සමහර විට නිඳා කරනවා සමහර විට. මොකක් හරි අතීතේ වැරද්ද වුණා නම් ඒව අල්ලා දැන් වැරද්ද වෙලා තියෙන්නේ අවුරුදු 30කට විතර කලින්. සමහරවිට කතාල බඳින්නත් ඉස්සලා. මේ අවුරුදු 60ක් වෙලත් අර කල්ලන ස්වාමියාට භාර්යාව බයිනවා. නැද්ද? බයිනවා. උගල මාතර තදින්ම දැරිලා තියෙනවා වගේ. ඕක තමයි භාර්යාවගෙත් එහෙමයි. සමහර අවුරුදු 10 15 20 30 ඒව අල්ලගෙන කියා සිහි කර බයිනවා. තරහින් ඉන්නවා. කෑම බීම හරියට බෙදලා දෙන්නේ සමහර විට. ඊළඟට බෙදලා දුන්නත් තරහින් එහෙම ඉන්නකොට එහෙම් මෙහෙන් පිඟානට දානවා. භාර්යාව තරහ වෙලා රස්සාවට එම ගියොත් එදා දවසම වැඩ කරනවා. දැන් රස්සාවට ගියා කියමුකෝ භාර්යාව තරහ වෙලා. එතන තියෙන වැඩ කරනවද? හිත හඳෙන් තියාන වැඩ කරන්න බෑ මතක් වෙන්නේ මේක. ඒවා දුක්. ඊළඟ ස්වාමියාත් එක්ක තරහ වෙලා වැඩට ගියොත් ඒවා කරන්න බෑ. ඔය විදිහට සමහර විට ගිහි ජීවිතවල කියාගන්න බැරි තරම් ප්‍රශ්න තියාගෙන ඉන්නවා. සමහරට රණ්ඩු වෙනකොට එහෙම කියනවා මේ වගේ මිනිස්සෙක් කියලා දන්නවනම් මුහුණවත් බලන්නේ කියනවා. මේ වගේ ගෑණියක් කියලා දන්නවනම් මුහුණවත් බලන්නේ කියනවා. මේ දරුවෝ එහෙම නැත්තම් ධනී කරන වැඩේ යන්න දාලා කියනවා. ඉතින් ඔය වගේ මානසිකව තමන්ට ලැබුණ ආනන්දයක්. ඒ ලැබුණ දේ නිසා සතුටු වෙන්නේ මදි කියාගෙන තව හොයමින් දුක් විඳිනවා. ඔය වගේ සීමාවක් නැති දුක් ටිකක් මේ ගිහි ජීවිතවල දුක මට වඩා හොඳට මේ ඇත්ත දන්නවා.
ස්වාමියා නිසා වෙන දුක්, භාර්යාව නිසා වෙන දුක්, දරුවෝ නිසා වෙන දුක්, අම්මා තාත්තා නිසා වෙන දුක්, කිසිම කෙනෙක් විවාහ වෙලා මැරෙනකන් සතුටින් නෑ. අසතුට දුක විතරයි. කවුරු කිව්වත් ඒක නෑ නෑ එහෙම නෙවෙයි කියලා ඒක බොරුවක් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගිහි ජීවිතයේ ඉඳලා හැමතැනම දුක. ඊට එහාට ගියාම සමහරු කළ වැරදි නිසා හිරේ විලංගුවේ වැටෙනවා. සමහරු නොකළ වැරදි නිසාත් හිරේ විලංගුවේ වැටෙනවා. හිරේ විලංගුවේ වැටුණට පස්සේ සීමිත කෑම ටිකක් හිර කූඩුවක් ඇතුලේ කිසිම පහසුකමක් නැහැ. මදුරුව කකා වැසිකිලි කැසිකිලියක් නැහැ හරියට යන්න. බොහෝ විදිය දුක්. හැම වෙලේම නරක වචන කියන්නේ එතන ඉන්න පිරිස. අශීලාචාර විදිහට ජීවත් වෙන්නේ හිරේ ඉන්න පිරිස. ඒ හිර කරුවන් බලා ගැනීම සඳහා ඉන්න පිරිස. ඒ පිරිසත් ඒ විදිහට කොයි වෙලාවෙත් තරහින් අමානුෂික ලෙස බනිමින් සමහර විට කළ වැරදි වලට හෝ නොකර වැරදි වලට බොහෝ දඬුවම් දෙනවා. රජයට අහු වුණාම ගුටි බැට දෙනවා. එයින් එහාට ගියාම නියපොතු ගලවනවා. එයින් එහාට ගියාම තව සමහරට කකුල් දෙකෙන් එල්ලලා බැටම් පොල්ලෙන් පහර දෙනවා. නහයෙන් කටින් ලේ වැටෙනකන් ගහනවා. ඊටත් එහාට ගියාම තවත් බොහෝ වද රජ කාලේ නම් දඬු කඳේ ගහනවා. චුල්ල දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ පෙන්නනවා ඒ කාලේ වැරදි වැඩ කරාම කන් කපනවා. ඇස් ගලවනවා. එක හැත්තේදී අනික් ඇහැ ගලවනවා. ඇඟිලි කපනවා, කකුල් කපනවා, අත් කපනවා. සමහරට අලි දාලා පාගෙන මරනවා. අමුවෙම සිංහයෝ වගේ සත්තු ඉන්න තැන් වලට කන්ට දානවා. දිඹි ගෝට කල්ලලා ගෙනල්ලා දානවා ඇඟේම කන්ට ඔය විදිහට. සමහර විට එක අතක්කට පහන් තිර වගේ රෙදි කෑලි උතලා ඒ වගේ තෙල් දාලා පන පිටින් අතකට ගිනි තියනවා. අතක් විතරක්. හැටකටුත් එක්ක පිච්චිලා යනවා ඊට පස්සේ. සමහරේට එහෙම කකුල් වලට ගිනි තියනවා. සමහරට ඔළුවට විතරක් ගිනි තියනවා. සමහර විට හිස ගසා දානවා. සමහර විට උල් වල තිබ්බහම අත් දෙක පිටිපස්සට බඳලා උල තිබ්බහම ඒ උල ගුද මාර්ගයෙන් ඇතුල් වුණාම බඩවැල් ටික ඔක්කොම හිල් කරගෙන පපුව මොලෙන් එළියට එනවා හිස් කබලෙන්. ඔන්න ඔය වගේ දේවල්. සමහර විට තෙල් චාත්ති වල දාලා බදිනවා. උණු වතුර වක් කරනවා. තෙල් වක් කරනවා. සමහර විට පුංචි පිහිගෙනල්ලා ඇඟේ අවයව රැහැලා දානවා. සමහර විට සොර සතුරන් විසින් මරලා දානවා. බොහෝ වද දෙනවා. ඔය පහුගිය කාලේ තිබ්බේ ලංකාවේ පවා වැරදි වැඩ කරාම නැත්තම් එක එක සංවිධාන වලින් සංවිධාන වලින් පැහැරගෙන ගිහිල්ලා මරනවා. අත් දෙක පිටිපස්සට බැඳලා ඇඟට ටයර් එකක් දෙකක් දාලා පෙට්‍රල් දාලා අමු ගිනි තියනවා. ඔන්න ඔය වගේ දේවල්. සමහර විට ඔය මට එක්කෙනෙක් කියනවා එයා දැකලා තිබ්බලු ගුද මාර්ගෙන් බටයක් රිංගනවා.
ඔය ලංකාවේ තිබ්බනේ බීසන කාලයක්. බටේ රිංගලා බටේ ඇතුලෙන් යවනවලු කටුකම්බියක්. යවල වෙලා බටේ එළියට අරගෙන කටුකම්බිය බඩ ඇතුලේ දාලා කරකවනවා. කරකවල කටුකම්බිය ඇදලා ගන්නවලු. ඒතර ඔක්කොම බඩවැල් ටික අර කටුකම්බියේ වැටලිලා එළියට එනවා. ඕන් ඔය වගේ වද ඒවා රජ කාලෙත් තිබිලා තියෙනවා. සමහරට කටුබෙරේ කියලා එකක් තියෙනවා. ඒක ඇතුළට කටු ගහලා තියෙන්නේ. වැරදි කරපු කෙනෙක් ඒක ඇතුළට දාලා මූඩිය වහලා කන්දකින් පල්ලෙහාට තල්ලු කරනවා. අරක පෙල්ලි එනකොට අර කොම කටු ඇනිලා කෑලි ටික විතරයි ඉතුරු වෙන්නේ. ආන් ඒ වගේ දේවල්. ඒ වගේ වද හිංසා බොහෝ කායිකව සොර සතුරන්ට අසු වෙලා අන්න ඔය විදිහේ මහා දුක් මේ සත්වයාට ලබන්න වෙනවා. අපිට උනත් එහෙමයි. අයකින් ඉක්මෙච්ච කවුරුවත් නැහැ. මේ ඉන්න හැම දෙනාටම අපිට මොකක් වෙයිද දන්නේ. අපිටම හොර හතුරු ටිකක් අපි දන්නේ නැතුව අපි මෑරගෙන ගිහිල්ලා අපිට ඔය වගේ දඬුවම් දීලා මල්ලා දායිද දන්නේ. මේ විදිහේ මේ දුක් කොතනකවත් සුවයක් නෑ. සැපයක් සතුටක් නෑ කායික වශයෙන්. රෝගාබාධ නිසා මහා විදියේ පිළිකා ගෙඩි වකුගඩු අමාරු කොලෙස්ටරෝල් ආතරයිටිස් ලියුකේමියාව තැලසීමියාව ඉස්පිරිතාල වලට යනකොට මානසික රෝහල් වලට යනකොට වැඩිහිටි නිවාස වලට යනකොට හොඳට මේ දුක පේනවා. ඒ විතර නෙවෙයි මහමඟ යනකොට සමහර විට වාහන වලට යට වෙලා මුළු ඇඟම චප්ප වෙලා යනවා. සමහර විට ඔළුව අහුවෙලා මොලේ චප්ප වෙනවා. සමහර විට ඇඟ උඩින්ම වාහනයක් යට වෙලා යනවා. ඒ වගේ අපි රියානතුරු දැකලා තියෙනවා. බෝම්බ වලට අසුවීම් දැකලා තියෙනවා. සුනාමි වගේ ජල ගැලවුම් දැකලා තියෙනවා. නායයන් දැකලා තියෙනවා. සුලිසුලන් දැකලා තියෙනවා. විදුලි රැහැන් වලට අහු වෙලා මැරිලා තියෙනවා. සිය දිවි හානි කරගෙන ගෙල වැල දාගෙන වගේ ඒ මැරිලා අපි දැකලා තියෙනවා. ඉතින් කොතනකවත් කායික සැපක් නැහැ. ඊළඟට මානසික වශයෙන් බොහෝ වේදනාවල් මත තමයි මිනිසු ජීවත්. නොඑක ආසාවන් නොඑක බලාපොරොත්තු හිතේ තියාගෙන ඒ ආසාවන් ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට තරහ ගන්නවා. ඒ ඉෂ්ට වෙන්නේ නැත්තේ මොන කාරණා පුජ්‍යලයෝ නිසා නම් ඒ පුජ්‍යලයන් එක්ක වෛර බඳිනවා. තරහ ගන්නවා. බොහෝ විට තියෙන්නේ ගිහි ජීවිතවල වල මානසික වේදනා මානසික ඔන්න දරුවා ටිකක් තදේට කතා කරොත් අම්මා මූණේ එල්ල ගන්නවා. අම්මා ටිකක් තදේට කතා කරගත්තොත් දරුවා මූණේ එල්ල ගන්නවා. මහත්තයා ටිකක් තදේට කතා කරොත් නෝනා මූණේ එල්ල ගන්නවා. නෝනා ටිකක් සැරෙන් කතා කරොත් මහත්තයා මූණේ එල්ල ගන්නවා. යෙලි ටිකක් සැරෙන් කතා කරොත් නැන්දම මූණේ එල්ල ගන්නවා. නැන්දම ටිකක් සැරෙන් කතා කරගත්තොත් යෙලි බෑනා ඔය වගේ මූණේ එල්ල ගන්නවා. පන්සලේ හාමුදුරුවෝ ටිකක් තරහෙන් කතා කරොත් දායකයෝ මූණේ එල්ල ගන්නවා. දායකයෝ ටිකක් සැරෙන් කතා කරොත් හාමුදුරුවෝ මූණේ එල්ල ගන්නවා. ඉතින් හැම තැනම තියෙන්නේ බැලූ තැන තියෙන්නේ දුක විතරයි. ආය කොහෙවත් දැන් මේ මලක් ගෙනල්ලා තියලා තිනවා මල් පොකුරු ටික. බොහොම ලස්සනයි. හැබැයි තව ටිකක් වෙලා යනකොට මිලා යාති මෙලවිලා යනවා. දැමුත් ඒක ඒ තත්ත්වයටපත් වෙමින් තියෙන්නේ. ඉතින් ওই විදිහේ දුක විතරයි තියෙන්නේ. ඉතින් ආන් ඔය පවතින දුකට කායිකව පවතින දුක ඊළඟට මානසික මාන්නේ හින්දා ආසාවල් හින්දා බලන්න මොන තරම්ද සමහර විට සමහරුන්ගේ ආසාවන් ඉෂ්ට කරගන්න බැරුව ඒවා නැති වුණා කියලා
තමන්ම බෙල්ලේ වැලක් දාගෙන මැරෙනවා. තමන්ම වහ ටිකක් කනවා. තමන්ම සමහර විට පිහියෙන් එන ගන්නවා. තමන්ම කරන්ට් එක වද්දව ගන්නවා. තමන්ම බෙල්ල කපා ගන්නවා. ඔය පිට රටක එක කෙනෙක් බේත් තලෙන් බෙල්ල කපා ගත්තලු. ඒතකොට බේත් තලෙන් බෙල්ල කපා ගන්න එයාගේ ඒ බේත් තලෙන් එකපාරක් කපුවට බෙල්ල කැපෙන්නේ නැහැ නේ. කී පාරක් කපන්නේ නැද්ද? තමන්. එතකොට කපා ගන්නකොට මොනතරම් වේදනාවක් එන්නේ නැද්ද? එතකොට එයාගේ කායික වේදනාව යටපත් කරගෙන එයාගේ මොනතරම් මානසික වේදනාවක් තියෙන්නේ නැද්ද? ඒ මහා මානසික වේදනාවක් හින්දා තමයි අර කායික වේදනාව දැනෙන්නේ නැත්තේ. ගොඩාක් දෙනෙකුට වෙන්නේ ඕක. කායික වේදනාව දැනෙන්නේ නැත්තේ මානසික වේදනාව වැඩි හින්දා. ඊට පස්සේ සමහර විට බිත්ති ඔළුව ගහගෙන යනවා. නේ? සමහර විට පොළවේ ඔළුව ගහ ගන්නවා. පපුවේත් ගහ ගන්නවා. තමන්ගේ කෙනෙක් මැරුණාම, දරුවෙක් මැරුණාම, අම්මා තාත්තා මැරුණාම, ඥාතීන් මැරුණාම කෑග ගහ විලාපතීතිය හුල්ල අඬනවා. දින ගාන කන්න නැතුව ඉන්නවා. ওই විදිහට බැලූ තැන අත හැමතැනම දුකක් විතරයි තියෙන්නේ. කොතනවත් සැපක් නැහැ, සැපයි කියලා ගත යුත්තක් නැහැ. එතකොට ඔන්න ඔය විදිහේ කායික දුකුත් ඒ වගේම මානසික දුකුත්. කෙලෙස් 1500ම මානසික දුක්. ඊළඟට බාහිර තියෙන සේරම බාහිර දුක්. ඒතර මෙතන සැපයි කියලා ගත යුත්තක් නැහැ. හැම එකක්ම දුකයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මේ දුක 4 ක්‍රමයකට බෙදලා දේශනා කරනවා. ඒ තමයි පීඩන දුක, සංతాප දුක, විපරිණාම දුක හා සංකත දුක කියලා. පීඩන, සංతాප, විපරිණාම, සංකත කියන දුක් අවස්ථා 4ක් තියෙනවා. එයින් සංකත දුක කියලා කියන්නේ ඒක පරමාර්ථ දුක්ඛය වශයෙන් ගන්න පුළුවන්. අනිත් ටික සාමාන්‍යයෙන් කියන සම්මුතියෙන් අපි දුක කියලා ගන්න අවස්ථාව. එතකොට සංతాප කියලා කියන්නේ මානසිකව පවත්නා වූ දුකට. සංతాපය කියලා කියන්නේ හිතින් ඇති කර ගන්නා වූ තැවීම නැත්තම් පසුතැවීම. හිතා කල්පනා කර තමා කළ හා නොකළ දේවල් පිළිබඳව. කළ දේවල් පිළිබඳව අයියෝ මම මේ වගේ දේවල් කරගත්තනේ කියලා පසුතැවෙනවා. පව්කම් ආදී නොයෙක් දේවල්. සමහරු අනාගතේ කරන්න තියෙන දේවල් නිසා පසුතැවෙනවා. මට මේක කරගන්න බැරි වෙයිද? මොනවා වෙයිද කියලා ඉදිරිය හිතා තැවෙන ගතියක් තියෙනවා. කළ දේ හිතා ඇතුලෙන් දැවෙන්නා වූ තැවෙන්නා වූ දෝමනස්ස උපායාස කියන අවස්ථාවල් තමයි මෙතන සංతాප දුක හැටියට ගනින්නේ. පීඩන දුක කියලා කියන්නේ කායිකව තියෙනා වූ සියලුම දුක්. කායිකව පවත්නා වූ දුක්. කායිකව තියෙන රෝගාබාධ, කායික වෙහෙස, කුසගින්න පිපාසය, වැසිකිලි කැසිකිලි කිරීම, සීත උෂ්ණය ඇතුළු කොට ඇති පිපිරීම්, තුවාල වීම, කැඩීම්, ලේ ගැලීම්,
ඊළඟට සිදුරු වීම, ගෙඩියේම්, කුෂ්ඨ දැමීම, සරම්ප දැමීම. ඊළඟට නොයෙක් ලේ නරක් වීම, වතුර වීම, ලේ ඇටකටු දිරායම්, මේ ඔක්කොම පීඩන. කායිකව ඇති වෙන පීඩනය, මානසික ඇති වෙන පීඩන දුක. විපරිණාම දුක කියලා කියන්නේ වෙනස් වෙනකොට ඇත ගන්න දුක. තරුණකම වෙනස් වෙනවා, මහලු වෙනකොට දුකයි, කුඩාකම වෙනස් වෙනවා, තරුණ වෙනකොට දුකයි. නිරෝගීකම වෙනස් වෙනවා, රෝගී වෙනකොට. මොහොතක් පාසා පෙරලෙන ස්වභාවයට පත්වීම, වෙනස් වෙන ස්වභාවයට පත්වීම, ඒක විපරිණාම දුක්ඛය. එතකොට මේ විපරිණාම දුක වෙනස් වීමේදී හට ගන්නා වූ සංවේගය, මේ ටික ඔක්කොම සම්මුතියෙන් පවත්නා වූ දුක. සංකත දුක ඇතුළු කොට ඇති පංච උපාදානස්කන්ධ දුක්ඛයම පරමාර්ථ දුක්ඛය වශයෙන් තමයි දකින්නේ. එතකොට ඉස්සෙල්ලා අපි මේ සම්මුති දුක මෙනෙහි කරමින් භාවනා කරන්නට ඕන. සම්මුති දුක මෙනෙහි කරමින්. දැන් මේ වෙලාව අපිට තියෙන දුක්, කණ්ඩ ටිකක් පරක් වුණොත්, බොණ්ඩ ටිකක් පරක් වුණොත්, වැසිකිලි කැසිකිලි යන්න පරක් වුණොත්, ඔය ආදි වශයෙන් අපි මුලින් සඳහන් කරපු ආකාරයට ඒ තියෙනා වූ දුක්ඛ ස්වභාවය සිහි කිරීම තමයි මේ දුක සම්මුති වශයෙන් දැන් තියෙන දුක. ඒ පරමාර්ථය දකින්නේ. දැන් මේ ඉඳගෙන ඉඳීම තුල පවා කායිකව හට ගන්නා වූ වේදනා දුක් ස්වභාවයන්, මේකට බෙහෙත් විදිනකොට, සිදුරු කරනකොටනේ. ඔන්න ඔය වගේ පවත්නා වූ සම්මුතියෙන් අපි දුකයි කියලා ගන්නා වූ දුක්ඛ ස්වභාවය සිහි කිරීම තමයි දුක්ඛ එය වශයෙන් විදර්ශනා කිරීම. මේ විදිහට මෙනෙහි කරන්න තියෙන. ඊළඟට මෙතෙක් කල තමන් ඔය දුක මෙනෙහි කළා, තමන් විඳ දුක මෙනෙහි කරනවා. කුඩා කාලේ ඉඳලා අද දක්වා. ඊළඟ මේ ලෝකේ දැන් අපිට නැති අනුන්ට මේ ලෝකේ පවත්නා වූ දුක් තියෙනවනේ. ඒවත් මෙනෙහි කරනවා. ඒ විදිහට එක එක වර්ගයේ දුක් තියෙනවා. අන්න එතකොට පේනවා තමන්ට අනුන්ට මුළු විශ්වයේ තුලම දුක කියන එකයි පිරීලා තියෙන්නේ. ඒකයි දුක්ඛේ පතිට්ඨිතා ලෝකෝ. ලෝකයේ පිහිටා තියෙන දුක මත කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ලෝකයේ පිහිටා තියෙන දුක මත. ඉතලා සම්මුතියෙන් බලලා ඊළඟට මේක තව පරමාර්ථයෙන් බලන ක්‍රමයකුත් තියෙනවා. දැනට ඔය විදිහට දුක සිහි කරමින් භාවනා කරන්න තියෙන්නේ. තේරුණාද? හරි. තේරුණාද? දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියන්නේ සංකත නේ. දුක්ඛතා කියන්නේ පීඩන දුකයි සංතාප දුකයි. දුක්ඛතාවය කියන්නේ විපරිණාම දුකමයි. සංඛාර දුක්ඛ කියන්නේ සංකත දුකට. තේරුණාද? හරි. දැන් තාම සංකත දුක අපි විස්තර කරේ නෑ. සංඛාර දුක කලින් විස්තර කරලා තියෙනවා. දැන් ওই විදිහට බලමින් දුක දකිමින් භාවනා කරන්න තියෙනවා.